හැම දිනකටම තෙරුවන් සරණයි. බුදු පියාණන් වහන්සේ නමක් මේ විශ්වයට පහළ වෙලා දේශනා කරන ධර්මය අපි අපේ ජීවිතවලට ගලපාගෙන අපේ සිත ඒ අනුව සකස් කරගෙන මේ ලෝකයේ ඇත්ත ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයට ලක් වෙනා වූ චිත්ත චෛතසික රූප විතරක් සමන්නාගත වූ මේ ලෝකයේ යථා ස්වභාවය තේරුම් අරගෙන රාග ද්වේෂ මෝහ ක්‍රමෙන් දුරු කරගෙන නිවන් දැකීම සඳහා යන මාර්ගයේ පළමු පියවර විදියට සෝවාන් ඵලයටපත් වෙන්නයි අවශ්‍ය. ඒ සෝවාන් ඵලයටපත් වෙන්න ඊට පෙර සෝවාන් මාර්ගයටපත් වෙන්න ඕන. ඒ සඳහා එකම මාර්ගය විදියට ආරෂ්ඨාංගික මාර්ගයත් ආරෂ්ඨාංගික මාර්ගයේ අංග වැඩෙන්න සත්‍තිස් බෝධිපාශික ධර්ම අප තුළ වඩවා ගන්නත් අවශ්‍යයි. ඒ සඳහා සතර සතිපට්ඨාන භාවනාව අත්‍යවශ්‍යයෙන්ම වැඩි යුතු කාරණයක්. නිවන් දැකීම සඳහා ඒකායන මාර්ගය විදියට බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඒ මාර්ගය. එතෙන්දී සතර සතිපට්ඨාන භාවනාවේ ආනාපාන සති භාවනාවෙන් පටන් අරගෙන අපේ සමාධි ප්‍රඥා වැඩි වීම දක්වා යන්න අපේ පදනම විදියට තියෙන අවශ්‍යම කාරණේ සීලය. ඉතින් මේ සීලය කියන්නේ අපේ සිතුවිලි වලින්ම තමන්ට තණ්හාවටත් හානියක් නොවන ආකාරයෙන් පවත්වාගෙන අපේ කාය වචනේ සංවර කර ගැනීම සීලය විදියට හඳුන්වන්නේ. එතෙන්දී ප්‍රාණඝාතය කියන එක සීලය කැඩෙන්න බලපාන ප්‍රධානම හේතුවක්. සත්තු මරණ එක ඊටාම වැරදි ක්‍රියාවක්. මොකද අපිට කිසිම ජීවියෙක්ට කිසිම වේදනාවක් ඇති කරන්න පීඩාවක් ඇති කරන්න කිසිම අයිතියක් නැහැ. සතෙක්ව සත්වයෙක්ව මිනිසෙක්ව මරන්න කිසිම අයිතියක් නැහැ. එතකොට මරන්න අයිතියක් නැහැ වගේම මරන්න හවුල් වෙනවා නම් කිසියම් විදියක අනුබලයක් දෙනවා නම් වචනකින් හෝ ඒ අනුමත කිරීමක් හෝ අපේ තුල තියෙනවා නම් ඒක අපේ සීලය පළුදෙන්න හේතු වෙනවා. සමාජයේ සම්මත කරගත්තු පංචශීලය බුදු පියාණන් වහන්සේ පහළ වෙන්නත් කලින් ඉඳන්ම මේ ලෝකේ පැවතුණා. පංචශීලයේ පාණාතිපාතා ශික්ෂාපදය බුදු පියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව එම සිල්පදය තවත් වර්ධනය කරලා පාණාතිපාතා සූත්‍රය විදියට දේශනා කරලා තියෙනවා. එතෙන්දී සතුන් මැරීමෙන් වැළකීම අපි කරන්න ඕන. ඒ වගේම සත්තු මරන්න හවුල් වෙන්නත් බෑ. අනුබල දෙන්නත් බෑ. අදුම තරමේ වචනකින් හෝ සිතුවිල්ලකින් හෝ ඒක අනුමත කරන්න ගුණ වර්ණනා කරන්නත් බෑ. ඒකට මේ කාරණා හතරම සම්පූර්ණ කරන කෙනා තමයි පළවෙනි සිල්පදේ ආරක්ෂා කරන්නේ. ඉතින් මස් මාංශ කනවා කියන ක්‍රියාව අපි හැමෝම දන්නවා, හැම කෙනෙක්ම දන්නවා. සාමාන්‍ය බුද්ධියක් තියෙන මන්ද බුද්ධික ස්වභාවය නැති ඕනම මිනිසෙක් දන්න කාරණයක් තමයි වෙළඳ පොලේ තියෙන මස් මාංශ, සල්ලි දීලා ගන්න මාංශ සතුන් මරලා විකුණන දේවල්. මරලා තමයි ඒවා ඝාතනය කරන්නේ. එතකොට මේ මරණ මිනිස්සෙක් ඒ සත්තු මරන්නේ කියලා හොයලා බැලුවොත් එයා මුදල් වෙනුවෙන් තමයි ඒ රැකියාව කරන්නේ, මිත්‍යා ආජීවය කරන්නේ. එතකොට මරලා විකුණනකොට කඩේ මිනිස්සයා මුදල් වෙනුවෙන් තමයි ඒ දේ කරන්නේ. එතකොට අවසානයේදී ඒවා පරිභෝජනය කරන පාරිභෝගික මස් කාංශ කන අය තමයි මේ මුදල් ගෙවලා ඒක ගන්න. එතකොට මේක දාමයක්. මේ දාමයේ එක පුරුකක් හරි අයින් කරොත් මේ දාමේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මස් මාංශ කනවා කියන කාරණේ නැති වුණොත් මස් මාංශ කන්නේ නැත්නම් එතන වෙළඳාමක් වෙන්නෙත් නැහැ, සත්තු මැරෙන්නෙත් නැහැ. එහෙනම් මස් මාංශ කන අයට මේකට දායක නොවි හිටියා කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. හිතරවත්ත ගත්තාට වංචක ධර්ම වල හිටියාට සත්තු මරන්න අනුබල දීමෙන් ගැලවෙන්න බෑ. අනිවාර්යයෙන්ම සල්ලි දීලා ගන්න දායකයත් පාරිභෝගිකයත් මේ මිත්‍යා ආජීවයක් වෙච්ච සත්තු මරණ ක්‍රියාවට මස් මාංශ වෙනදාම කියන කාරණයට අනිවාර්යයෙන්ම දායක වෙනවා. එතෙන්දී බුදු පියාණන් වහන්සේගේ ධර්මය වැරදියට අල්ලගත්තු වැරදියට ධර්මය විග්‍රහ කරන බොහෝ දිනෙක බොහෝ ස්වාමීන් වහන්සේලා මේ ධර්මය පාවිච්චි කරගෙන බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ඇසුරෙන් මේ ධර්ම කරුණු විකෘති කරලා මස් මාංශ කණ එක ප්‍රාණඝාතයට අනුබල දෙයක් නෙමෙයි කියලා ඒක සාධාරණී කරන්න ගොඩාක් උත්සාහයක යෙදී ඉන්නවා. එතෙන්දී ගොඩක් පාවිච්චි කරන දෙයක් තමයි දෙව්දත්තරගේ ඉල්ලීම් ටික. එතෙන්දී බුදුහාමුදුරුවෝ සංඝ වේදේ ඇති වෙයි කියලා සියලු දෙනා නිර්මාණය යුතුයි කියන ප්‍රකාශය දේශනා කරද්දී ඒක අනුමත කරන්නේ නැතුව නිශ්ශබ්ද වෙලා හිටිය. එතෙන්දී සංඝ වේදේ ඇති වෙයි කියලා නිශ්ශබ්ද වුණා මිසක් කැමති කෙනෙක් කන්න කැමති කෙනෙක් නොකා ඉන්න කියලා කොහෙවත් දේශනා කරලා නැහැ. ඒක පැහැදිලිවම පසු කාලීනව මස් මාංශ කන්න කැමති අය විසින් ධර්මයේ විකෘති කරගත්තු තමන්ගේ ධර්මයේ තමන්ගේ වාසියට හරවගත්තු පිරිසක් විසින් විනාශ කරගත්තු දෙයක්. මොකද බුදු පියාණන් වහන්සේම දේශනා කරනවා කාලයත් එක්ක මගේ ශාසනය තුලින්ම බිහි වෙන අය නිසායි මේ ධර්මයේ විකෘති
තාවයක් ඇති වෙන්නේ කියලා. එතකොට ඒ වගේ එක උදාහරණයක් තමයි ඒක. කැමති කෙනෙක් මස් මාංශ කන්න කැමති කෙනෙක් නොකා ඉන්න කියලා දේශනා කරේ නෑ. උන්වහන්සේ ඒ ඉල්ලීම් කරද්දී නිහඬ වීම විතරයි කරේ. ඊළඟට නිර්මාංශලා සත්තු පිළිබඳව මෛත්‍රියෙන් කරුණාව පහදවාගෙන මේ සියලු සත්වයෝම සූපත් බවට පත් වෙන්න ඕන. මන් නිසා කිසිම සතෙක්ට හිංසාවක් වෙන්න බෑ. කිසිම සතෙක්ගේ හිංසාවට මන් දායකත්වය නොදක්විය යුතුයි කියන අරමුණින් සත්තුන්ට අබේදානය දීමේ අරමුණින් නිර්මාංශලා ඉන්න එක පිනක් කියන එක පිනකට පමණක් සීමා වෙන දෙයක් නෙමෙයි. මොකද අර්ථාංගික මාර්ගයේ සම්මා සංකප්පවල අවිහිංසා සංකල්පනාවේදී කියවෙන්නේ අපි මේ විශ්වයේ කියන සියලුම ජීවීන්ට අවේදානය ලබා දිය යුතුයි. කිසිම හිංසාවකට පත් කරන්න හොඳ නැහැ. එයාට කිසිම දුක් වේදනාවක් ඇති වෙන කිසිවක් කරන්නේ නැහැ කියන කාරණය. එතකොට සමහර ස්වාමීන් වහන්සේලා කියන ආකාරයට අපි සත්ත්ව සංඥා දුරු කරගෙන සත්පුද්ගල ස්වභාවයක් නැහැ මෙතන නාම රූප දෙකක් විතරයි කියලා ප්‍රඥාවෙන් වර්ධනය වෙනකොට මේ අවිහිංසා සංකල්පනාව කියන දේ නැති වෙන්නේ නැහැ. අපි සත්‍යෝ නාම රූප විදිහට දකිනකොට මට යම් කිසි වේදනාවක් දැනෙන්න අකමැති යම්සේද එලෙසම මේ විශ්වයේ ඉන්න සියලුම ජීවීන්ට එවැනි වේදනාවක් පීඩාවක් ඇති වෙන අකමැති වෙන කාරණේ ඊටාම හොඳින් වැටහෙනවා. එතෙන්දී මේ ප්‍රඥාව වර්ධනයත් එක්ක සත්පුද්ගල සංඥාව දුරු වීමත් එක්ක මේ සත්තු පිළිබඳව තියෙන මෛත්‍රිය කරුණාව කියන දේවල් තවත් වර්ධනය වෙනවා මිස අඩු වෙන්න විදිහක් නෑ. එතකොට බොහෝ ස්වාමීන් වහන්සේලා මේ මස් මාංශ කෑම සාධාරණීකරණ කරන අය සත්පුද්ගල ස්වභාවය දුරු කරාට පස්සේ මේ මස් මාංශ පිළිබඳව මස් මාංශ කෑවට කමක් නැහැ කියන තර්කය ඉදිරිපත් කරනවා. එතෙන්දී අපේ ආහාර වේලේ තියෙන මස් මාංශ වල සතෙක් පුද්ගලයෙක් නැති එක ඇත්ත. නමුත් ඒක ගැනීම තුල අපි සත්තු මරන්න අනුබල දීමක් වෙනවා. දැන් අනුබල දීමට තමයි දායක වෙන්නේ අපි මස් මාංශ කණ එක. එහෙම නැතුව මාළු කෑල්ල දැක්කට පස්සේ මාළුවා කියන සංඥාව ඇති වෙන්න අවශ්‍ය නැහැ කොහොමවත්. එතකොට ඒක ඇති නොවි තිබීම අපේ සිතේ වර්ධනයක්. නමුත් අකුසලයේ රැස් වෙන්නේ මාළු කෑල්ල කෑම තුල අපි ඒකට අනුග්‍රහයක් දැක්වීම. අපි ඒකට සල්ලි දීලා නම් මාළු ගත්තේ අපි දෙන මුදල මේ මාංශ ව්‍යාපාරයේ එහෙම නැත්නම් සත්තු මරණ ව්‍යාපාරයට දායක වීමක්. අපි වැරදි දෙයකට මුදල් ගෙවන්න කැමති නැහැ. ඒකට අපිට අකුසලයක් වෙනවා දන්න නිසා. හැබැයි මේ මස් මාංශක වලට ගෙවන මුදල් ඒකත් මේ වැරදි දේ පෝෂණය කරන්න ගෙවන මුදලක්. එතකොට අන්න ඒකට දායක වීම නිසායි එතන අකුසලයක් රැස් වෙන්නේ. නැතුව එතන සත්‍ය පුද්ගලයෙක් නැහැ කියලා දැක්කා පමණින් සත්තු මරන්න අනුබල දීමට අහු වෙන්නේ නැහැ කියලා කියන්න බෑ කාටවත්. තව කාරණයක් තමයි මාළුවා මැරුණට පස්සේ දිව්‍ය ලෝකෙ ගිහින් ඇති නැත්නම් මනුස්ස ලෝකෙ ඉපදලා ඇති නැත්නම් ආයෙ මාළුවෙක් කියලා ඉපදලා ඇති කියලා කියනවා. දිව්‍ය තලයකට යන්න අවශ්‍ය ශේක බල ධර්ම අදුමතරෙන් වඩා වදලා ඉන්න ඕන පංචශේක බල ධර්ම දිව්‍ය තලයකට යන්න. බොහෝ මාළුවෝ මැරෙන්නේ පැය 8ක් විතර හුස්ම ගන්න බැරුව ඊටාම වේදනාවකින් ඊටාම පීඩාවට පත් වෙලා තමයි මරණයට පත් වෙන්නේ. තමන් උපමා කරගෙන සියලු සත්‍යයන්ට මෛත්‍රිය වඩන්න කියලා දේශනා කර බුදු පියාණන් වහන්සේ වචනකින්වත් සිතුවිල්ලකින්වත් මෙවැනි මරණයකට අනුබල දීමක් දක්වන්න කියලා දේශනා කරන්නේ නැහැ. අපි සල්ලි දීලා ගන්න මාංශය ඒ ගෙවන මුදල සම්පූර්ණයෙන්ම මේ සත්තු මරන්න ඒකට දායක වීමක් තමයි අපි දක්වන්නේ මාංශ අනුභවය තුළ. මොකද මේක දාමයක් එක පුරවකක් හරි අයින් කරොත් මේ දාමය පවතින්නේ නැහැ. ඒ නිසා අපි මස් මාංශ ගැනීම තුළ මේ සත්තු මරන්න අනුබල දීමක් සිද්ධ කරනවා. එතෙන්දී මාළුවෙක් පැය 8ක් විතර උෂ්ණ ගන්න බැරුව ඊටාම වේදනාවට පත් වෙලා මරණයට පත් වෙද්දී මේ මාළුවාගේ චුතිසිත වේදනාවත් එක්ක පීඩාකාරී ස්වභාවයත් එක්ක ඊටාම වෛරයෙන් පීඩාවෙන් තමයි චුතිසිත විඥාණයෙන් එළියට යන්නේ. එහෙම එළියට ගියාට පස්සේ එයා ඒ බොඩි එකට ආසයි. ඒ තමන්ගේ ශරීරය පස්සෙන් යනවා. ගොඩක් විදර්ශනාවෙන් විශ්ය දකින්න පුළුවන් අය දිබ්බ චක්කු දිබ්බ සෝතනාන පහල කරගත්තු අයට නම් මේ කාරණය ප්‍රත්‍යක්ෂවම දකින්න පුළුවන්. ඒ මාළුවාගේ ශරීරය පස්සේ මේ මැරිච්ච මාළුවාගේ විඥානය වෛරයෙන් යනවා. අන්තිමට මේ මාළුවා කනගෙන ආදිහත් වෛරයෙන් බලන් ඉන්නවා මූ මගේ මස් කනවා කියලා. එතකොට මෙවැනි ස්වභාවයක් තමයි ඇත්තටම මැරිච්ච මාළුවාගේ විඥාණයට වෙන්නේ.
එතකොට මේ කන කෙනා එක්කත් වෛරයෙන් තමයි අන්තිමට මේ මාළුවාගේ විඥාණය බලාගෙන ඉන්නේ. මොකද මරිච්ච මාළුවාගේ චුතිසිත නැවත මාළුවෙක්ගේ මව් කුසේ ප්‍රතිසන්දිය ලබන්නේ නැහැ. මිනිස්සෙක්ගේ මව් කුසකට ප්‍රතිසන්දිය ලබන්න විදියක් නැහැ. මොකද චුතිසිතට මව් කුසක් කර්මණු වෙන්නේ නැති නිසා. කිසියම් හෝ මිනිස්සෙක් හෝ තිරිසන් සතෙක්ගේ මතු භවය නැවත සිජුවම මනුස්ස භවයකට හෝ තිරිසන් භවයකට යන්නේ නැහැ. ඒක හේතුඵලවාදී දකින ඕනම කෙනෙක් මේ විශ්වය දකලා තියෙන දකින්න පුළුවන් නුවණක් තියෙන ප්‍රඥාවක් තියෙන ඕනම කෙනෙක් දන්න ප්‍රත්‍යක්ෂ කරගත්තු කාරණයක්. ඒ නිසා පංචශීල බල ධර්ම වඩන්න අවශ්‍යයි. දිව්‍ය තලයකට උපදින්න. ඒක බොහෝ මිනිස්සුන්ට කරන්න අසමත් වුණු දෙයක්. මේ කාලේ දුස්සීල වීමත් එක්ක ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ මස් මාංශ කණ එක, ප්‍රාණඝාතයට අනුබල දීම. එතනින් මිදෙන්න බැරි කෙනාට සීල ශක්තිමත් කරගෙන සීල සමාධි ප්‍රඥා වඩා ගන්න, සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ ප්‍රාණඝාතයට අනුබල දෙන කිසිම කෙනෙක්ට. එතකොට සත්තු මරණ කෙනා ප්‍රාණඝාතය කුසලයේ රැස් කර ගන්නවා වගේම ඒක ප්‍රවාහණය කරන විකුණන අය මිත්‍යා ආජීවයට දායක වීම කුසලයේ රැස් කර ගන්නවා වගේම ඒ ප්‍රාණඝාතයත් මිත්‍යා ආජීවයත් දෙකම පෝෂණය කරන සල්ලි දීලා ගන්න මේ අනුග්‍රහය දක්වන සියලු දෙනා, ඒ කියන්නේ මස් මාංශ කන සියලු දෙනාම අනුග්‍රහය දක්වන්නේ මේ සත්තු මැරීම සහ ප්‍රවාහණය කිරීම කියන මේ වැරදි දේවල් වලට. එතකොට ඒ අයට ඒ අකුසලෙන් ගැලවෙන්න කිසිම විදිහක් නැහැ. මොකද සත්තු මරලයි සල්ලි වෙනුවෙන් සත්තු මරලයි මේ ව්‍යාපාරය පවතින්නේ, මේ ආහාර පවතින්නේ කියලා දන්න ඕන කෙනෙක් තුළ කර්මය රැස් වෙනවා. ඒක දැනගෙන නොදන්නා වගේ රඟපෑවා කියලා වංචක ධර්ම වල හිටියා කියලා මෝහයෙන් තවත් අකුසල රැස් වෙනවා මිසක් කර්මයෙන් ගැලවෙන්න විදියක් නැහැ. එතකොට තවත් ඔය නිර්මාංශ වීම ප්‍රතික්ෂේප කරන මස් මාංශ කෑවට කමක් නැහැ කියන ස්වාමීන් වහන්සේලා කියන දෙයක් තමයි මාළුවාගෙන ආපු කර්මය අනුව මරනවා. එතකොට ඒක අපිට වළක්වන්න බෑ කියන එක. ඒක සම්පූර්ණ නැත්ත. මාළුවාගෙන ආපු ජීවිතයෙන් නිරූපයගෙන ආපු ආයුෂ අනුව මේ මාළුවා මරණයටපත් වෙනවා මොකක් හෝ ක්‍රමයකින්. නමුත් අපි මේ මාළුවාට මැරෙන්න කර්මයක් තිබ්බා කියලා, සතාට මැරෙන්න කර්මයක් තිබ්බා කියලා අපි ඒකට අනුබල දිය යුතුද? එතකොට සත්තු මරණගෙනත් හිතන්න පුළුවන් මේ සතා මැරෙන්න කර්මයක් තිබ්බ නිසා, මගේ අතින් මැරෙන්න කර්මයක් තිබ්බ නිසා මේ සතා මැරෙන්නේ. නිසා සතා මැරුවටත් කමක් නැහැ කියලා හිතන්න පුළුවන්, සාධාරණ කරන්න පුළුවන් ওই තර්කය අනුව. එතකොට සත්තු මැරෙන එක, මාළු මැරෙන එක ඒගොල්ලන්ගේ ගෙන පාවිච්චි අනුව කර්මය අනුරූපව ජීතේන්ද්‍ර රූපයේ ගෙන පාවිච්චි අනුවයි ඒගොල්ලෝ මැරෙන්නේ. ඒක හරි. ඒ වුණාට අපි මොකටද ඒකට අනුබල දෙන්නේ? අපි මොකටද අලුතින් කර්ම රැස් කරගන්නේ? අපි සත්තු මරන්න අනුබල දීලා මුදල් ගෙවලා ඒවට දායක වෙලා අපි අලුතින් කර්ම රැස් කරගන්නේ මොකටද? අන්නේ තර්කය තමයි අපි හිතන්න අවශ්‍ය. අපිට පුළුවන් නම් නිර්මාංශලා සත්තු මරණ කෙනෙක් වැළකී ඉන්න, අපි ප්‍රාණඝාතය ප්‍රතික්ෂේප කරපු, අපි ඒකට දායක නොවුණු කෙනෙක් විදියට අපේ සීලය ශක්තිමත් කරගන්න පුළුවන්. මොකද මේ විශ්වයේ අපි අතින් හිංසාවටපත් වෙච්ච ජීවීන් ඕන තරම් මේ විශ්වයට ඉන්නවා. වාසය කරනවා. ඒ වගේම තිරිසංගත සත්තු සතර අපායේ ජීවත් වෙනවා. එතකොට අපිට ඒ අයට සංසාරේ අපි අතින් වෙච්ච කර්ම අහුසි කර ගැනීම පියවරක් තමයි, පළවෙනි පියවරක් තමයි මේ සීලය ශක්තිමත් කරගන්නවා කියන එක. එතෙන්දී අපි අතින් සංසාරේ හානියක් වෙච්ච ජීවීන් සුවපත් කරන්න මේ මොහොතේ අපි අතින් සිදුවෙන වැරදි අවම කරගෙන අපේ සිතුවිල්ලෙන් ඒ අයට සංසාරයේ වෙච්ච අකුසල් අපේ විඥාණය තැම්පත් වෙලා තියෙනවා. එතෙන්දී අපි සතර සතිපට්ඨානය වඩලා අපි විශ්වයට මෛත්‍රී වඩද්දී ඒ මෛත්‍රී චිත්ත කිරණ වලින් බොහෝ දෙනා ඇත්තරම සුවපත් බවටපත් වෙනවා. එහෙම සුවපත් බවටපත් වෙද්දී සංසාරයේ ඒ ජීවින්ට අපි සංසාරේ කරපු හිංසා පීඩා නිසා රැස් වෙච්ච යම් අකුසලයක් තියෙනවනේ, ඒක අහෝසි කර්ම වෙලා අහෝසි වෙලා යනවා. එතකොට මේ විදියට යන්න ඕන ගමනකදී සංසාරගත ගනුදෙනු අහෝසි කරගෙන ඒ ගනුදෙනු ඉවර කරගන්න යන ගමනක අපි තවත් මස් මාංශ කාලා අපි තවත් ජීවීන්ට හිංසාවක් පීඩාවක් වෙන්න හේතුවක් සකස් කරමින් යන කෙනෙක්ට කවදාකවත් ධර්මයේ පැත්තේ ඉස්සරහට ගමන් කරන්න ලැබෙන්නේ නැහැ. ඒක වගකීමෙන් විශ්වාසයෙන් හේතුඵලවාදයට ගලපමින් තමන් විශ්වාස කරන්න අපි මේ විශ්වයේ කිසියම් ජීවියෙක්ගේ ජීවිතයක් විනාශ කරන්න සිදුවම හෝ වක්‍රව හෝ සිතුවිල්ලකින් හෝ මුදල් වලින් හෝ කිසියම් ආකාරයකින් දායකත්වයක් දක්වනවා නම් එයාට
අකුසල පැත්ත එහෙම නැත්නම් වැරදි පැත්තේ ඉඳලා වැරදි පැත්ත ඍණ නම් ඍණ ඉඳලා බිඳුවට එන්න නම් අඩුම ගානේ නිර්මාංශ වෙලා සත්ත්ව ඝාතනයෙන් ඈත් වෙලා ඒකට අනුබල දීමෙන් සියල්ලකින්ම ඉවත් වෙලා මේ විදියටම අනිත් සීලයත් සිල්පදත් ආරක්ෂා කරමින් එන්න අවශ්‍යයි. එතෙන්දී බිඳුවට ඇවිල්ලා බිඳුවෙන් ධන පැත්තට යනවා කියන්නේ අපේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජනත් ප්‍රහීන කරගන්න සතර සතිපට්ඨානය වදලා අපේ සංයෝජන ධර්ම ඉවත් කරගෙන නිවන් දැකීම සඳහා යන මාර්ගයම තමයි ධන පැත්තට යනවා කියන්නේ. එතකොට මේ මූලිකම පියවර විදිහට බොහෝ දෙනා ධර්මය තුලින් බුදුහාමුදුරුවන්වත් පාවා දීලා ධර්මයක් පාවා දීලා මේක සාධාරණීකරණය කරන්න ගන්න උත්සාහයත් එක්ක බොහෝ දිනෙක අසරණ වෙලා මරණයෙන් පස්සේ සතර අපායට වැටෙන මට්ටමකටපත් වෙලා ඉන්නවා. ඊටාම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා ලංකාවේ ඉන්න 99.99%ක්ම මේ මොහොතේ අපවත් වෙලා ඉන්න හැමෝම යන්නේ සතර අපායට. එතකොට පහුගිය අවුරුදු 12ම කාලයක් තුල ඒ විදියටම තමයි සිද්ධ වුනේ. මොකද බොහෝ දිනෙක ධර්ම දේශනා කරාට ධර්මයේ විකෘති ධර්මයක් තමයි දේශනා කරන්නේ. හරියටම හේතුඵලවාදයට ගැලපෙන බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අංශු මාත්‍රයක් හෝ කෙනෙක් විකෘති කරනවා නම් ඔහුට ඒක විශාල අකුසලයක් බවට පත් වෙනවා. මේ විශ්වයේ වැඩ ඉන්නවා මෛත්‍රී බෝසතන් වහන්සේ, ඒ වගේම සෝවාන් ආදී මාර්ගඵල ලැබුව බ්‍රහ්මයන් වහන්සේලා, දෙවියන් වහන්සේලා විශ්වයේ වැඩ වාසය කරනවා. එතකොට උන්වහන්සේලාගෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ නියම ශ්‍රී සද්ධර්මය දැනගන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන් ආර්යයන් වහන්සේලාත් මනුෂ්‍ය ලෝකයේ උදකලාව අප්‍රකටව වැඩ ඉන්නවා. එතෙන්දී උන්වහන්සේලා මේ කාරණේ දකිනවා විශ්වයේ පවතින මේ නියම ශ්‍රී සද්ධර්මය සහ මිනිස්සු පසුකාලීන ධර්මයට එකතු වුණ මිත්‍යා දෘෂ්ටික දේවල්, වැරදි අනාර්ය භාවනා වගේ දේවල් එක්ක හරියට සීලයක්වත් නැතුව අසරණ වෙලා ඉන්න තැන එතෙන්දී උන්වහන්සේලාගේ පළවෙනි කාරණේ තමයි මේ පළවෙනි සිල්පදේ ආරක්ෂා කරන්න, මුලින්ම සීලය ශක්තිමත් කරගන්න. එතකොට මේ සීලය ශක්තිමත් වුණ තැන එයා සීලය පදනම විදියට තියාගෙන වඩන සතිපට්ඨාන භාවනාවේ ප්‍රතිඵලයක් දකින්න පුළුවන්. මේ භාවනාවේ ප්‍රතිඵලයක් තුල සමාධි වර්ධනයත් එක්ක විද්‍යා පහළ වෙලා පුබ්බේ නිවාසානුස්සති ඥාන, ආසක්ඛ්‍ය ඥානය පහළ වෙද්දී අපිට පෙර භව මතු භව පිළිබඳ සැකය දුරු වෙලා අපිට විචිකිච්ඡාව දුරු කරගන්න එක ශක්තියක් ගන්න පුළුවන්. එතෙන්දී බොහෝ දෙනෙක් අපි පෙර භව මතු භව තියනවා කියලා දැනුම වශයෙන් දැනගෙන සිටීම විචිකිච්ඡාව දුරු වෙන්න හේතු වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨානය වඩලා අපේ ත්‍රිවිද්‍යා පහළ වීම තුලමයි, මේ විශ්ය දැනීම තුලම තමයි මේ විචිකිච්ඡාව දුරු වෙන්නේ. ඒ වගේම කායනුපස්සනාව නිවැරදි වැඩිම තුල සංසාරයේ පුරාටම කය මම මගේ කියලා අල්ලාගෙන ගෙනාවු සක්කාය දිට්ඨිය දුරු වෙලා අපිට අපි සක්කාය දිට්ඨිය නිසාමයි මේ සීලබ්බත පරාමාසයට යන්නේ, වැරදි වෘත සමාදන් වෙන්නේ. එතකොට බොහෝ අය මේ මොහොතේ කරන ආමේශ පිංකම් කියලා සම්මත කරගත්තු ගොඩක් දේ සීලබ්බත පරාමාසයටයි වැටෙන්නේ. මොකද තමන්ගේ සීල සමාධි ප්‍රඥා වැඩෙන්න හේතු නොවන කිසිම හේතුඵලවාදයකට අදාළ නැති දේවල් නිවනට හේතු වෙනවා කියලා විශ්වාස කරගෙන රැවටිලා ඉන්නවා, තමන්ගේ සිත පිරිසිදු කරගන්නේ නැතුව. ඉතින් මේ මස් මාංශ කියන කාරණයක් මෙච්චර සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒක සාධාරණීකරණය කරන්න ගන්න උත්සාහය වැඩි නිසා බොහෝ ස්වාමීන් වහන්සේලාත් බුදු පියාණන් වහන්සේ සහ ධර්මයේ වාවා දෙමින් මේක සාධාරණීකරණය කරන්න ගන්න උත්සාහය නිසා සංසාරගතව සත්වයන් පිළිබඳව මෛත්‍රී වඩාගෙන ආපු අයත් මේ කාරණය එක්ක නොමග ගිහින් යන්න තියෙන අවස්ථාවක් තියෙන නිසායි මේ දේ විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍ය. ප්‍රාණඝාතයේ සත්තු මරණ අය වෙනම ප්‍රාණඝාත අකුසලයක් රැස් කරගන්නවා. එතකොට විකුණන අය වෙනම ඒවට හවුල් වීම අනුබල දීම තුළ අකුසලයක් රැස් කරගන්නවා. එතකොට මස් මාංශ කන අයට ගැලවෙන්න බෑ. ඒගොල්ලොත් අනුබල දීමේ අකුසලයේ රැස් කරගන්නවා. ඊළඟට තව ගොඩක් අය කියන දෙයක් තමයි සතේ මරන්න ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්න කාරණා පහක් සම්පූර්ණ වෙන්න සතේ බව දැනගන්න ඕන, පණ දියෙන්න ඕන, උපක්‍රමය දන්න ඕන ආදී වශයෙන්. එතෙන්දී පැහැදිලිවම මාළු අල්ලන අය, සත්තු මරණ අය අතින් මේ කාරණා පහම සම්පූර්ණ කරගන්නවා.
එතකොට මේ කාරණා පහ ඒක සම්පූර්ණ කරගන්නදී මස් මාංශ කන අයට ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මස් මාංශ කන අයට ප්‍රාණඝාතයට අනුබල දීමේ අකුසලයක් සිද්ධ වෙනවා. ඕනම ප්‍රාණඝාතයක් කරලා ප්‍රාණඝාතයට අනුබල දීමක් කරලා ඒ සතාගේ සංස්කාර අනුවයි ඒ සතා මරුනේ කියලා අපිට හිතනවා ගන්න බෑ. මොකද අපි ඒකට අනුබල දීමක් කිරීම තුළ අපි අලුතෙන් සංස්කාර රැස් කරගන්න අකුසල සංස්කාර සත්ත්ව හිංසනයේ දාගිය තුළ. මොකද අවිහිංසා සංකල්පනාව සම්මා සංකප්ප වල අනිවාර්යයෙන් වැඩි යුතුයි සෝවන් ඵලයටපත් වෙද්දී සම්මා සංකප්ප සම්පූර්ණ වෙන නිසා. එතෙන්දී ඔය කුකුල්ලු එහෙම මරණ කෙනා දවසකට විශාල ප්‍රමාණයක් කුකුල් මරලා එයාගේ කර්මානුරූප කුකුලෙක් කියලා එහෙම ආයේ එයා එයත් කුකුල්ලු කලින් මැරුවා වගේම මරණයටපත් වෙන්න කර්මයක් එයා රැස් කරගන්නවා වගේම සත්තු මරන්න අනුබල දෙන අයත් කන අයත් අනුබල දීමේ විශාල අකුසලයක් කරගන්නවා. මොකද ප්‍රාණඝාතය කිරීම ලොකු අකුසලයක්, අනුබල දීම පොඩි අකුසලයක් වගේ දකින්න එපා. මොකද මේ ප්‍රාණඝාතය එතකොට මිච්ඡා ආජීව මේ සෑමදේම රඳා පවතින්නේ පාරිභෝගිකයා මත. හරියට පාතාල කෙනෙක් යම් පාතාල කෙනෙක්ට යම් මුදලක් දීලා කෙනෙක් මැරුවට පස්සේ එයයි මැරුවේ මන් දායකුන්නේ කියලා කියන්නේ බෑ. මොකද තමන් මුදල් දීම තුල ඒකට අනුග්‍රහයක් දක්වන අනුබල දීමක් දක්වන. එතකොට ගොඩක් ඔය විශ්වවිද්‍යාලවල ළමයින් කරේ දරුවන් කරේ යම් කිසි හිසියාවකින් හෝ පෙළෙන සමහර අය කියන දෙයක් තමයි අපේ සල්ලි වලින් බදු සල්ලි වලින් මේ මිනිස්සු ඉගෙන ගන්න කියන්නේ. එතකොට රජයේ ගොඩක් අය රජයේ මිනිස්සු ඉන්නේ අපේ බදු මුදල් වලින් මේ විදියට කියනවා. එතකොට ඒ අවබෝධය හරි. ඒක ඇත්ත. එතකොට ඒ වගේ දැනුමක් කියන අය තේරුම් ගන්න ඕන කාරණේ තමයි අපි දෙන මස් මාංශ සඳහා ගෙවන මුදල් නිසාම තමයි මේ අය මරණයටපත් වෙන්නේ. මේ සත්තු මැරෙන්නේ අපි අනුග්‍රහය දැක්කීම තුළ. අපි යම් පින්කමකට හොඳ දෙයකට මුදල් එකතු කරනකොට ගොඩක් අය ඒකට මුදල් ලබා දෙනවා. මටත් මේක දායක වෙන්න පුළුවන් නම් කුසලයක් වෙනවානේ කියලා. එතකොට ඒක දැනෙන හැමෝම තේරුම් ගන්න ඕන කාරණේ තමයි මස් මාංශ සල්ලි දීලා ගත්තාම ඒ සල්ලි වලින් පෝෂණය වෙන්නේ ඒ ව්‍යාපාර. මිත්‍යා ආජීවයක් වුණ ව්‍යාපාරයේ කොටසක් තමයි පාරිභෝගිකයෝ කියන්නේ. මස් මාංශ ව්‍යාපාරයේ කොටසක් තමයි මස් මාංශ පරිභෝජනය කරන අය කියන්නේ. එතකොට ඒ අයට ගැලවෙන්න බෑ. අනුබල දීමේ අකුසලයක් අනිවාර්යයෙන්ම රැස් වෙනවා. ඊළඟට ගොඩක් ඔය සාධාරණීකරණය කරන්න කියන කතාවක් තමයි අපි එළවලු කද්දී එතකොට බත් කනකොට මේකට මේ සත්තු මරනවා ගොවිතැන් කරද්දී කියන එක. එතෙන්දී පැහැදිලිව තේරුම් ගන්නවා බුදු පියාණන් වහන්සේ ඇයි ගොවිතැන් කිරීම මිත්‍යා ආජීවයක් විදියට නම් කරන්නේ නැතුව මස් මාංශ වලදා මිත්‍යා ආජීවයක් විදියට නම් කරේ කියන එක. අපි මස් මාංශ ව්‍යාපාරයේදී ඍජුවම ප්‍රාණඝාතය සිදු කරනවා. අර කාරණා පහම සම්පූර්ණ කරගෙන සතෙක් මැරීමට අවශ්‍ය කාරණා පහම සම්පූර්ණ කරගෙන ඊටාම පීඩාවටපත් කළා මේ සතෙක්ව මරණයටපත් කරනවා. හැබැයි ගොවිතැන් කිරීමේදී එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම සත්තු මැරීමේ චේතනාවෙන් ගොවිතැන් කරන්නේ නැහැ. හදිස්සියවත් එහෙම චේතනාවකින් ගොවිතැන් කරා කියලා ප්‍රාණඝාතයක් අකුසලයක් රැස් වුණා නම් ඒක ප්‍රාණඝාතය අකුසලයක් වෙනවා. එතෙන්දී එහෙම අකුසලයක් රැස් වුණා කියලා මස් මාංශ කන එක සාධාරණීකරණය කරන්න බෑ. මොකද අපි අතින් එහෙම අකුසලයක් වුණා කියලා මස් කෑවටත් කමක් නැහැ කියලා කියන එක ඒ තර්කයේ ඇත්තට ගැලපෙන්නේ නැහැ. මොකද ඒක හරියට මම පොඩි වැරද්දක් කරපු එකේ ලොකු වැරද්දක් කරාට මොකද කියන එක වගේ. එතකොට ඒ වගේ තර්ක ගේන්න අවශ්‍ය නැහැ. ඒකට බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව සලකලා බලන්න. ඇයි ගොවිතැන් කිරීම ධාර්මික ව්‍යාපාරයක් වෙන්නත් මස් මාංශ වෙළඳාම ව්‍යාපාරය අධාර්මික ව්‍යාපාරයක් නොකළ යුතු දෙයක් විදියටත් දේශනා කරේ කියලා. එතෙන්දී උන්වහන්සේ දේශනා කළ සමාජය උන්වහන්සේ දේශනා කළ ආකාරයට ඒව ආරක්ෂා කරන සමාජයක් තුළ සත්තු නොමරන මස් මාංශ වෙළඳාම් නොකරන සමාජයක් තුළ කිසිම විදියක සත්ත්ව ඝාතනයක් සිදු වෙන්නේ නැහැ. මස් මාංශ කෑමක් කරන්න විදියකුත් නැහැ. ඊළඟට අපි ඔය කන මස් කෑල්ලේ සත්ත්ව සංඥාව මාළුවෙක් නම් මාළු කෑල්ල දැක්කාම මාළුවෙක් මතක් විය යුතු නැහැ. එතකොට එහෙම වුණා කියලා මේ සත්තු පිළිබඳව තියෙන මෛත්‍රිය දුරු වෙන්නේ නැහැ. දැන් මස් මාංශ කනවා කියන එක හේතු වෙන්නේ සත්තු මරණ අනුබල දීමට මිසක් ඒක මාළු කෑල්ලේ සතෙක් නෑ කියන එක තේරුම් අරගන්න එකට ඒක දායක වීමක් නෙමෙයි. මාළු කෑල්ලේ සතෙක් නැති එක ඇත්ත. එතන
නාම රූප දෙකක් නෑ. එතන රූප කොටස් 28න් මහ භූත රූප 4 විතරයි එතන ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි එහෙම කියලා ඒක සත්ව ඝාතනයට අනුබල නොදුන්නා වෙන්නේ නැහැ. සත්ව ඝාතනයට අනුබල නොදීමක් වෙන්නේ නැහැ. ඒක සතර මහා ධාතු විදියට දැක්කා කියලා. එහෙමනම් අපිට සල්ලි ටිකක් හොරකම් කරලා හිතන්න පුළුවන් මං සල්ලි හොරකම් කරේ නැහැ. මේක සතර මහා ධාතු ටිකක් විතරයි. එහෙම එතකොට සල්ලි වල සත්පුද්ගල භාවයක් නැහැ. එතකොට සල්ලි ටිකක් හොරකම් කරලා හිතන්න පුළුවන් මම සල්ලි ගත්තේ නැහැ. මං ගත්තේ කොළ කැලි ටිකක් විතරයි. එහෙම නැත්නම් සතර මහා ධාතු ටිකක් විතරයි. එහෙම කියලා අකුසලෙන් ගැලවෙන්න බෑ. එතකොට මේ ඔක්කොම ධර්මයේ වැරදියට අල්ලගත්තු නිසා ඇති වෙන තර්ක තමයි මේවා. එතකොට ওই තර්කය අනුව බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව මේ සත්වය පුද්ගලෝ කියලා දේවල් කොහොමත් නැහැ. තියෙන නාම රූප ගොඩවල් විතරයි. එතකොට අපිට සතෙක්ක මරලා හිතන්න පුළුවන් මං සතෙක් මරුවේ නැහැ. මෙතන තිබ්බේ නාම රූප දෙකක් විතරයි. මං මේ නාම රූප දෙක වෙන් කරා විතරයි කියලා. එතකොට ඔන්න වගේ ධර්මයේ වැරදි තැනින් අල්ලාගත්තාම මේ ධර්මයේ විකෘති කරමින් යන ස්වාමීන් වහන්සේලා මස් මාංශ කෑම සාධාරණීකරණය කරන්න ඔය වගේ වැරදි තර්ක කියනවා. එතකොට ප්‍රඥාවන්ත සීල දෙනා මේ තර්ක වලින් ගැලවිලා මෛත්‍රිය පෙරදරි කරගෙනම මෛත්‍රිය පදනම් කරගෙනම මේ සියලු සත්වයන්ට හිංසාවක් නොවිය යුතුයි. මම එකෙන් අඩුම තරම් ගැලවිය යුතුයි කියන චේතනාවෙන් නිර්මාංශලා මෛත්‍රිය පදනම් කරගෙන සීලය ශක්තිමත් කරගෙන විශ්වයට මෛත්‍රිය වඩන්න පුළුවන් ජීවියෙක් බවට පත් වෙන්න අදිස්ථාන කරගන්න කියලා අනිවාර්යයෙන්ම ඉල්ලා සිටිනවා. එතකොට රහතන් වහන්සේ නමක් නම් රහතන් වහන්සේට මාළු කෑල්ලද පොලොස් කෑල්ලද පරිප්පුද වෙන ව්‍යංජනයක්ද කියන අතර ලොකු වෙනසක් නැහැ කියලා ගොඩක් ස්වාමීන් වහන්සේලා කියනවා. එතකොට ඒ කතාව හරි. හැබැයි රහතන් වහන්සේ නමකට වහ ටිකක් දුන්නොත් ඒකත් ආහාරයක් නේ කියලා ආහාරයට ගන්න නෑනේ. ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒක Tamanට හානියක් වෙන නිසා. අන්න ඒ වගේ රහතන් වහන්සේ නමකට මස් මාංශ පූජා කරොත් මේක මේ මම බාර ගැනීම තුල ප්‍රාණඝාතයට අනුබලයක් සිද්ධ වෙනවා. ඊළඟට මෙතන අයත් මේ මස් මාංශ ගන්න පෙළඹෙනවා. එතකොට මස් මාංශ ගන්නේ ගස් වලින් කඩලා නෙමෙයි සත්තු මරලාම තමයි මේක ගන්නෙ. එතකොට මේ ප්‍රාණඝාතයට දායක වීමක් වෙනවා මේක ගැනීම තුල කියන අවබෝධය රහතන් වහන්සේට තියෙනවා. රහතන් වහන්සේ නමක් කියන්නේ විශ්වය විනිවිද දැකලා විශ්වය පුළුල් අවබෝධන උතුමන් වහන්සේ නමක්. එතකොට උන්වහන්සේලා තුල අවිහිංසා සංකල්පනා අනිවාර්යයෙන්ම සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒ සම්මා සංකප්ප වල. එතකොට මේ අවිහිංසා සංකල්පනා ගැන අංශු මාත්‍රයක් හෝ කතා නොකර මේ සතර මහා ධාතු එහෙම නැත්නම් මේ මහා භූත රූප එතකොට පරිප්පුද පොළොස්ද එහෙම රහතන් වහන්සේලා සලකන්නේ නැහැ කියලා හිතලා මේ වගේ දේවල් විතරක්ම ඉස්මතු කරලා ඒවා මතු කරලා පෙන්වමින් මේ අහිංසා සංකල්පනාව ගැන වචනයක් හෝ කතා නොකර මේක ධර්මයෙන් සාධාරණීකරන්න උත්සාහ කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ නිසායි මේක විශේෂයෙන් කියන්න අවශ්‍ය. උන්වහන්සේලාට වහ ටිකක් දුන්නොත් ඒක ප්‍රතික්ෂේප කරනවා වගේම මේ මස් මාංශ ටිකක් දුන්නත් උන්වහන්සේලා වළඳන්නේ නැහැ. එහෙම වළඳුවා කියලා ධර්මයේ සඳහන් වෙන්නේත් ඔය සංසාරේ වැරදි විදියට දිව්වා විඥානයේ පිනවපු ඒ කාලේ බුදු පියාණන් වහන්සේගේ කාලේ ධර්මයේ විකෘති කරපු අයම තමයි සංසාරේ තාමත් නිවන් නොදැක්ක නිසා මේ භවයේත් කුමක් වූ කුසලයක් නිසා මනුෂ්‍ය භාවයක් ලැබලා ලේසියෙන්ම සිවුරක් තනගෙන ධර්මයේ විකෘති කරන්නේ. ඒ නිසා එවැනි ධර්මය අපි ප්‍රඥාවෙන් බැහැර කළ යුතුයි. නිවැරදි දේ හේතුඵලවාදය තේරුම් ගන්න උත්සාහ කළ යුතුයි. ඊළඟට ගොඩක් ඔය හාමුදුර මතු කරන කාරණයක් තමයි නිර්මාංශයලා සත්ව ඝාතනය නැවතුනොත් මේ සත්තුන් වර්ධනය වෙලා මිනිසුන්ට ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා කියලා. මේක සම්පූර්ණයෙන්ම ධර්මයට විරුද්ධ කතාවක්. මේකේ හැටියට මේ මිනිසුන්ට ජීවත් වෙන්න ඕන නිසා මේ සියලු සත්වෝ ගැන තියෙන මෛත්‍රිය පැත්තක දාලා වැඩි සත්තු ටික මරලා දාන්න ඕන කියන කාරණේ තමයි මේකේ යථාර්ථය. එතකොට මෙවැනි ධර්මයේ විශ්වාස කරන්න එපා කොහොමවත්. එතන කිසිම හේතුඵලවාදයක් නැහැ. ඔය ඊටාම සීලය අධික කාලවල තිබිලා තියෙනවා. මිනිස්සුන්ගේ පරමායස අවුරුදු 20000යි 10000යි 60000යි 80000යි වගේ කාල තිබිලා තියෙනවා. එතකොට ඒ කාලවල මිනිස්සුන්ගේ මේ සීලය වර්ධනය වෙලා තියෙන්නේ. ඒ වර්ධනය වෙලා තියෙන සීලයත් එක්ක තමයි මේ ආවශ්‍ය සමානුපාතික වර්ධනය වෙලා තියෙන්නේ. එතකොට ඒ කාලේ ඉන්න මිනිස්සු සතෙක්ව මරන්න පුළුවන්ද කියලාවත් දන්නේ නැහැ. ඔය ගෞතම බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලේ වුණත් මේ සත්තු මරණ ඊටමත් පහත් කුලවල සත්තු මාංශ අනුභව කරන්න ඊටම පහත් කුලවල පහත් මිනිස්සු ගැන තමයි මේ සමාජයේ සම්මත වෙලා තිබ්බේ. ඒතකොට බුදු පියාණන් වහන්සේ මේ සමාජ සම්මතය අනුව පහත් කුල එහෙම තේරුව නැති වුණාට උන්වහන්සේ දේශනා කළ ධර්මයත් එක්ක
සත්තු මරන්න හොඳ නැත්නම් අනුබල දෙන්න හොඳ නැත්නම් හවුල් වෙන්න වචනකින් ගුණ වර්ණනා කරන්න හොඳ නැත්නම් මාංශ වෙනදාම හොඳ නැත්නම් මස් මාංශ කන්න ඕනද එපාද කියන එක අමුතුවෙන් විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. ඒ තරම් ප්‍රඥාවෙන් අඩු මිනිස්සු ඒ කාලේ හිටියේ නැහැ. එතකොට නුවණැති අය ප්‍රඥාවන්ත අය තේරුම් ගන්නවා උන්වහන්සේ මේ තරම් ධර්මයක් දේශනා කර තියෙද්දි සත්තු මරන්නේ මස් මාංශ සල්ලි වෙනුවෙන්ම නම් අපි සල්ලි දීලා ගැනීම තුල අනුබල දීමක් දායකත්වයක් දක්වනවා කියන කාරණේ ප්‍රඥාවන්ත අය තේරුම් ගත යුතුයි. කිසිම අකුසලයක් නොවි මස් මාංශ කන්න එක ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ස්වාභාවික මැරිච්ච සතෙක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉබේ මැරුණ සතෙක් නම් ගහක වැටිච්ච පොලොස් ගෙඩියයි ස්වාභාවිකව මැරිච්ච සතාගේ මසුවේ අතර කිසි සම්බන්ධයක් නැහැ. ඒක සතර මා ධාතු විදියට නම් සමානයි. එතකොට එවැනි මාංශයක් ගැනීම තුල ප්‍රාණඝාතයට අනුබල දීමේ කුසලයක් රැස් වෙන්නේ නැහැ. ඒ නිසා සිදුවම අපි මස් මාංශ කන්න එපා කියලා සිල්පදයක් පනවන්න හැකියාවක් නැහැ. නමුත් මේ කඩෙන් සල්ලි දීලා ගන්න මාංශය අනිවාර්යයෙන්ම සත්තු මරන්න අනුබල දීමට අසු වෙනවා. එතකොට ජීවක සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා තමන් වෙනුවෙන් මරුවාද නැද්ද කියලා දැක්කෙත් නැත්නම් ඇසුනේත් නැත්නම් සැකේකුත් නැති මාංශය තමයි ගන්න කිව්වේ. එතෙන්දී කඩෙන් සල්ලි දීලා ගන්න මාංශය පැහැදිලිවම දන්නවා පාරිභෝගිකයෝ වෙනුවෙන්මයි මරලා තියෙන්නේ. අපේ සල්ලි වෙනුවෙන්මයි මරලා තියෙන්නේ කියලා. එතකොට මේ මාංශය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රාණඝාතයට අනුබල දීමක් සිද්ධ වෙනවා මස් මාංශ කෑම තුල. ඒක තව කෙනෙක් තර්ක කරන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. මගේ නමින්ම නෙමෙයි මරලා තියෙන්නේ මේ විදියට. එතකොට මේක තර්ක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේක සැකයක් තියෙන නිසා. අපි වෙන මරුවාද නැද්ද කියන සැකයක් තියෙන නිසා තර්ක කරන්නේ. එවැනි මාංශත් බුදු පියාණන් වහන්සේ පැහැදිලිවම වළඳන්න එපා ගන්න එපා කියලා ජීවක සූත්‍රය දේශනා කරලා තියෙනවා. එතකොට ඒක බුදු පියාණන් වහන්සේගේ ධර්මය නම් ඒ ධර්මය විකෘති කරන්න මොනතරම් උත්සාහයක් ගන්නවද මේ ගැඹුරු අභිධර්මයේ කොටස් මේකට සම්බන්ධ කරගෙන මේ අහිංසක මිනිස්සුට නොතේරෙන භාෂාවකින් නොතේරෙන විදියට මේක බර වචන වලින් දාලා මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගෙන මිනිස්සු මේ අකුසලයට ඇදලා දාන්න ගොඩක් ස්වාමීන් වහන්සේලා උත්සාහ කරනවා. මොකද Tamanට දිව පිනවන්න තියෙන ආසාව නිසා. ඒ නිසා අපි නිවැරදි ධර්මය හරියටම හේතුඵලවාදී දකිමින් තේරුම් ගන්න ඕන. මෙතෙන්දි මේ නිර්මාංශ වීම ගැන මම කතා කරේ අපේ සීලය පළුදු වෙන්න හේතු වෙන විශාලම කාරණාවක් නිසා මේ මස් මාංශ කන එක. එතෙන්දි නිර්මාංශලා මදුරු මෙරුවත් බෑ, සත්තු මෙරුවත් බෑ. අපි සියලු සත්වෝ පිළිබඳ මෛත්‍රිය පදනම් කරගෙන නම් නිර්මාංශ වෙන්නේ. එහෙම නිර්මාංශ වෙන කෙනා අනිවාර්යයෙන්ම සත්ත්ව ඝාතනයෙන් වළකිනවා. ඒ නිසා කිසිම ජීවියෙට හිංසාවක් වෙන පීඩාවක් වෙන දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා කාමයේ වර්ධවා හැසිරීමක්, සොරකම් කිරීමක්, බොරුවක්, වංචාවක් කරන්නේ නැහැ. ඒ වගේම සීලේ අනිත් සියලු සිල්පදත් ආරක්ෂා කරගන්නවා මෛත්‍රිය පදනම් කරගෙනම. එවැනි මෛත්‍රියක් ඇති කරගත්තු කෙනෙක්ට තමන්ගේ චිත්තයේ තියෙන පිරිසිදුභාවයත් එක්ක එදිනදා ජීවිතයේදී සිතේ ඇති වෙන කෙලෙස් සිතුවිලි අඩු කරගෙන පිරිසිදු වුණ සිතේ ශක්තිය පාවිච්චි කරලා සතර සතිපට්ඨාන භාවනාව වඩද්දී අපේ සිතේ විසන්න ස්වභාවය, උද්දච්ච ස්වභාවය අඩු කරගෙන සමාධිය වර්ධනය කරගෙන කායනුපස්සනාව වඩද්දී අපේ කය පිළිබඳ සක්කාය දිට්ඨිය ප්‍රහීන කරගෙන සෝවාන් ඵලයටපත් වෙන්න අවශ්‍ය සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස කියන මේ සංයෝජන ප්‍රහීන කරගෙන නිවන් දකින මාර්ගයේ ප්‍රායෝගිකව වඩන්න අවස්ථාව ලැබෙනවා. එහෙම නැතුව අපේ සීලය ශක්තිමත් කරගන්නේ නැතුව මොනතරම් උත්සාහ කරත් ඒ අයට සත්‍ය වශයෙන්ම ධාන ආදී අංග වැඩෙන්නේ නැහැ. බොහෝ දෙනා කියනවා මේ ධාන අවශ්‍ය නැහැ සෝවන් වෙන්න කියලා. එවැනි මිත්‍යා දෘෂ්ටික ධර්ම දේශනා කරන බොහෝ අද කාලේ ඉන්නවා. නමුත් අපිට ප්‍රථම ධානයේ සිට පංචම ධානය දක්වා ඕනම අවස්ථාවක ඇති වෙන සමාධි සිතත් තුලයි සෝවන් මග්ග චිත්ත අපේ සිතේ පහළ වෙන්නේ. ලෝකෝත්තර සිත් 40 අභිධර්මයෙන් හොඳින්ම දන්නා ඒ කාරණේ දන්නවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ඥාන සෝතාපට්ටි මග්ග චිත්තය කියලායි ලෝකෝත්තර සිත්තර පළවෙනි සිත තියෙන්නේ. ඒකේ පැහැදිලි වෙන්නෙම ආනාපාන සති භාවනාවෙන් ලබා ගන්නා වූ මේ සමාධිය කියන කාරණය. එහෙම නැත්නම් සතර අධිපට්ඨානය තුල තමයි මේ සෝවන් මග්ග සිත පහළ වෙන්නේ. සංසාරයේ එම භාවනාව වඩවාගෙන ආපු අය බුදු පියාණන් වහන්සේගේ කාලේ පස්මහ බැලුම් බලලා බුදු පියාණන් වහන්සේ නමක් මනුෂ්‍ය ලෝකේ පහළ වෙන්නෙම එවැනි ධර්මාවබෝධයේ සුදුසු පිස මනුෂ්‍ය ලෝකේ ඉන්න නිසා එවැනි ධර්මයක්
අහපු ගමන් සංසාරයේ ධර්මය පුරුදු කරලා ආපු අය සතර සතිපට්ඨානයේ පෙර බුදුවරුන්ගෙන් සහ එම කාලවල තමා තුළින්ම හෝ වර්ධනය කරගෙන ආපු අය කර්මානුරූපව ඉපදිලා බුදු පියාණන් වහන්සේ නමක් වුණත් ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන ආකාරය දැකලායි ධර්ම දේශනා කරන්නේ. එතෙන්දී ශනිකව අවබෝධ වෙච්ච අය හිටියත් උග්ගති තන්න පුද්ගලෝ හිටියත් නෙయ్య පදපරම කියන පුද්ගලයන්ගෙන් පිරුණු මෙවැනි සමාජයක් තුල ධර්මයේ ඇසූසනින් අවබෝධ වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. මේ මනුෂ්‍ය සමාජය තුල ඊටාම ඉහළ විදියට මනස දියුණු කරගන්නතු පිරිස ඊටාම අල්ප වශයෙන් ඉන්නවා. ඒ මෛත්‍රී ශාසනයේ මෛත්‍රී බුද්ධ ශාසනයේ විශේෂ පාරමිතා වෙනුවෙන් නිවන් දකින්න හැකියාව තිබ්බත් එහෙම උත්සාහ කරන්නේ නැතුව පාරමිතාව වෙනුවෙන් ඉන්න පිරිසක් හරියට අපේ ගෞතම බෝසතාණන් වහන්සේ එදා සුමේද තාපසයන්න් විදියට ඉද්දී ධර්මය අවබෝධ කරගන්න හැකියාව තිබ්බත් අපි වෙනුවෙන් සංසාරේ ගමන් කරා වගේ මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක අගසව් ආදී වශයෙන් වූ පාරමිතාවන් සම්පූර්ණ කරගෙන සංසාරයේ සුරසා සංකය කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු අය විශ්වයේ වැඩ ඉන්නා ජීවමානව. ඒතකොට උන්වහන්සේලා උත්සාහ කරනවා හැමතිස්සෙම මෛත්‍රී ශාසනයට හෝ ගෞතම ශාසනය නිවන් දකින්න පුළුවන් ඉතාම හොඳයි. නමුත් අඩුම තරමේ මෛත්‍රී ශාසනයටවත් මේ සුදුසෙක් බවට පත් කරන්න කොහොමද කියලා එතකොට උන්වහන්සේලාගේ පළවෙනි අවවාදය තමයි මේ සීලය ශක්තිමත් කරගන්න කියන කාරණේ. එතෙන්දී නිර්මාණ සීම අනිවාර්යයෙන්ම වැදගත්ම දෙයක්. මොකද සත්තු මරන්න අනුබල දීමක් වෙනවාමයි. ඒක කිසිම කෙනෙක්ට නැහැ කියලා සාධාරණීය කරන්න බෑ. බුදු පියාණන් වහන්සේගේ ධර්මයත් ඒකට ගාවගෙන විශාල අකුසලයක් රැස් කරගන්නවා. ඒක සාධාරණීකරණය කරන අය. ඒ නිසා අපේ සීලය ශක්තිමත් කරගෙන මෛත්‍රිය පදනම් කරගෙනම විශ්වයේ ඉන්න සියලු ජීවීන් නිදුක් නිරෝගී සුවපත් බවට පත්වන චේතනාවෙන් මෛත්‍රිය පෙරදරි කරගෙන සීලය ශක්තිමත් කරගෙන සමාධි ප්‍රඥා වඩන්න අප්‍රමාදී වෙන්න කියලා ඔබ සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.